ආදරණීය දරුවනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ වටිනාම මාතෘකාව වන කළමනාකරණයේ විෂයට අදාළව පසුගිය විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා නැත්නම් විශ්ලේෂණය කළා. සම්පූර්ණයෙන්ම කළමනාකරණ විෂය නිර්දේශ කොටසට අදාළව මෙතෙක් විභාගයට ලැබිච්ච 2000 වසර සිට ප්‍රශ්න ගණනාවක නම් 2006 දක්වා අපි ලොකු විශ්ලේෂණයක් කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වරූපයන් සහ ධාරිතාවයන් ගැන විශේෂ අවධානයක් අපි යොමු කරා. ඊට අමතරව ඒ පිළිතුරු ධාරිතාවයට ලකුණු ලබා දෙන රටාවන් පිළිබඳ විශේෂ අවබෝධයක් කරගෙන සාකච්ඡාව කළා. ඒ සේරටමත් වඩා ඔබට මතක ඇති ඔබට දැනෙන්නේ ඇති සමහර විභාග ප්‍රශ්න අපි විවිධ කෝණයන්ට පරිවර්තනය කරා. ඒ කියන්නේ අපි විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කළා මේක මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මේ විදිහට ඇහුවොත් අපිට මේ විදිහටයි පිළිතුරු වලට ගමන් කරන්න වෙන්නේ. මේ විදිහට ඇහුවොත් මේ විදිහටයි ලකුණු ලැබෙන්නේ. ආදි වශයෙන් අපි ප්‍රශ්න නිර්මාණය කරන්න අපි පොඩි මේ ආදර්ශයක් පෙන්වුවා. සහ මම ඔබට ඔබගෙන් ඉල්ලීම් කරා මම නෙවෙයි ඒක කළ යුත්තේ ඔබයි. දැන් මෙතන අපි ප්‍රශ්න අපි හිතමු සම්පූර්ණ 50ක් සාකච්ඡා කරා කියලා. ඔය 50 අපිට පුළුවන් ලේසිම ප්‍රශ්න 200ක් බවට පත් කරන්න. 200ක් බවට පත් කරන්න පුළුවන්. ඒක මං කෝ සමහරට කඩදාසියක ලියලා කරනවා නම් වඩාත් හොඳයි. ලිව්වේ නැතත් අඩු ගන්න Tamanට විනාඩි ගාණක් තුල විනාඩි 5ක් 10ක් අරගෙන මනසින් අඩු ගන්න ලියන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන්. මෙහෙම ඇහුවොත් එහිදී අපට ලියන්න වෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරු ධාරිතාවයක්. මේ වගේ රටාවකට තමයි ලකුණු ලැබෙන්නේ කියලා ඔබටම විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි පාඩම් කිරීමේ උච්චතම අවස්ථාව. ප්‍රශ්නෙට උත්තර කටපාඩම් කරන එක හෝ තියරි නෝට් කටපාඩම් කරන එක නෙමෙයි පාඩම් කරනවා කියන්නේ මම හැමදාම කියලා දෙනවා නෝක. තේරුණාද? අන්න ඒ වගේ අත්දැකීමක් ඔබට ලබන්න කියලා කිව්වා. අපි අදත් බලමු විභාග ප්‍රශ්න සාකච්ඡා කරන අතරම ඒ වගේ ඒ ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරලා අපි බලමු විග්‍රහයක දෙන්න. මුලින්ම අපි කතා කරන්නේ 2007 පැරණි නිර්දේශ යටතේ ආපු විභාග ප්‍රශ්න. 2007 පැරණි නිර්දේශයෙන් ආපු ප්‍රශ්න. 3 රෝම ඉලක්කම් 1 හෙන්රි මින්ස්බර්ග් ප්‍රකාශයට පත් කරන ලද කළමනාකරුවෙකුගේ භූමිකා පහත දැක්වෙන ශීර්ෂ 3 යටතේ වර්ග කර දක්වන්න. වර්ග කර දක්වන්න. තේරුණාද? දැන් හෙන්රි මින්ස්බර්ග් තමයි කළමනාකරුවන්ගේ භූමිකා ලෝකයට හඳුන්වා දුන්නේ. අදටත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරන වෙන කිසිම කළමනාකරණ වේදිකෙකුට මේ හෙන්රි මින්ස්බර්ග්ගේ විවරණය තවත් කියන්නේ වෙනස් කරලා ලක් කරලා ඊට වඩා හොඳ ප්‍රතිවිවරණයක් කරන්න තාමත් හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම වගේ කළමනාකරණ උපාධිවලදී හෙන්රි මින්ස්බර්ග්ගේ විග්‍රහය තමයි පදනම් කරගන්නේ. ඒතර අපේ උසස් පෙළ පේපර් එකෙත් ගොඩක් වෙලාවට කළමනාකරුවෙක්ගේ භූමිකා වලින් ප්‍රශ්නයක් අහනවමයි. ඒතර අපි හෙන්රි මින්ස්බර්ග්ගේ විවරණය අනුව තමයි ඒකට උත්තර ලියන්න ඕනේ. අපිට වෙනත් අය තව ඉන්නවනේ ජේ.එස්. චන්දන් ඉන්නවා, පී රොබින්ස් ඉන්නවා, පීටර් ඩකර්ත් ඉන්නවා. ඒ කාගේවත් විවරණයන් වලින් අපට පළක් ලැබෙන්නේ නැහැ. මොකද කන්ට්‍රෝලින් චීෆ් ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මාකින් ස්කීම් එක හදන්නේ මේ හෙන්රි මින්ස්බර්ග්ගේ විවරණය පදනම් කරගෙනයි. ටීචර්ස් ගයිඩ් එක නැත්නම් ගුරුවත් පොතට දාලා තියෙන්නේ මෙයාගේම විවරණයයි. පැහැදිලිනේ? එතකොට හෙන්රි මින්ස්බර්ග් කළමනාකරුවෙකුගේ භූමිකා ප්‍රධාන භූමිකා කීයක් හැදුවද? මතකයිනේ ඒක 3යි. මොනවද? තොරතුරුමය භූමිකා, තීරණමය භූමිකා සහ අන්තර්පුද්ගල භූමිකා. අන්තර්පුද්ගල භූමිකා කියන්නේ පුද්ගලයන් අතර ක්‍රියාත්මක වෙමින් සිදු කරන කටයුතු. පුද්ගලයන් අතර එක්ක පුද්ගලයන් සමග නැත්නම් පුද්ගලයන් අතර හිඳගෙන ක්‍රියාවට නංවන ක්‍රියාකාරකම් තමයි අන්තර්පුද්ගල භූමිකා කියන්නේ. තොරතුරු රැස් කර ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීම, තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට ලබා දීම කියන ක්‍රියාවලිය නම් අපි ඒකට කියන්නේ තොරතුරුමය භූමිකා කියලා. ඒත් එක්කම කළමනාකරුවන්ට යම් යම් ගැටලු විසඳීමට විවිධ අවස්ථාවල විවිධාකාරයේ තීරණ ගන්න වෙනවා. අන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමයි තීරණමය භූමිකා කියන්නේ. මතකයිද දැන් ඒව? ඒක දැන් මම අර කලින් පරිච්ඡේදවලදී කිව්වා වගේ
මේ වගේ ප්‍රශ්නයක් කියවනකොටම Tamanට තීරි නෝට් එක ඔලුවට එන්න ඕන. විනිවිද පේන්න ඕනේ. මේ අපි අර මුල් පාඩමේ මුල් හරියේදී කතා කර කළමනාකරන භූමිකාවලින් නේද මේ ප්‍රශ්නේ අහන්නේ. හෙන්රි මින්ස්බර්ග් කියන නම දීලා තියෙනවනේ දැන්. සමහර ඒවා දෙන්නේ නැහනේ. සමහර පේපර් වල මේ නම දීලා නැහැ. දීලා නැතත් කළමනාකරුවන්ගේ භූමිකා කියද්දිම මේ හෙන්රි මින්ස්බර්ග් කියන නම අනිවාර්යයෙන්ම Tamanට මොකද වෙන්නේ? මතකයට එන්නට ඕනේ. තේරුණාද? එතකොට මෙයා ප්‍රකාශයටපත් කළ කළමනාකරුගේ භූමිකා පහක් දැක්වන ශීර්ෂ තුන යටතේ වර්ග කර දක්වන්න. පුද්ගලාන්තර භූමිකා, තොරතුරු භූමිකා, තීරණ භූමිකා. පළවෙනි එක තමයි පුද්ගලාන්තර භූමිකා. ඒ කියන්නේ පුද්ගලයන් සමග සිදු කරන කටයුතු හෝ පුද්ගලයන් අතර ඉඳගෙන සිදු කරන කටයුතු වලදී මෙයාගේ එක එක උපභූමිකා නිර්මාණය වෙනවා. එකක් මොකද්ද? ප්‍රධානිය වශයෙන් කටයුතු කිරීම. ප්‍රධානිය කියන භූමිකාව ප්‍රධානිය. කවුද? ෆිගර් හෙඩ්. ඒ කියන්නේ ආයතනය නියෝජනය කරමින් ආයතනයේ ප්‍රධානිය වශයෙන් යම් යම් කාර්යයන් වල නියුක්ත වෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයට අපි තුමු දේශීය හෝ විශේෂයෙන්ම විදේශීය ව්‍යාපාරික දූත පිරිසක් පැමිණුණොත් ඒගොල්ලෝ අමුත්තෝනේ. ව්‍යාපාරිකමේ අමුත්තු. ඒගොල්ලන්ව පිළිගන්න වෙන්නේ කාටද? අනිවාර්යයෙන්ම ආයතනයේ ප්‍රධානියට. එහෙනම් එතනදී ප්‍රධානිය වශයෙන් මේ එයා භූමිකාවක් රඟ දක්වනවා. අනිත් එක නායකයා වශයෙන් කටයුතු කිරීම. නායකයෙක්ගේ භූමිකාවත් අයිති පුද්ගලාන්තර භූමිකාවලටයි. ඒ ඕනෑම කළමනාකරුවෙක් යටතේ කිසියම් සහායකින් පිරිසක් ක්‍රියාත්මක වෙනවා. සහකරු පිරිසක්. යටත් සේවකයෝ. එතකොට අනිවාර්යයෙන් මේ යටත් සේවකයන් මේ කළමනාකරුව පරමාදර්ශයට ගන්නවා. කළමනාකරුව ආදර්ශයට අරගෙන තමයි ඒගොල්ලන්ගේ වර්කින් ඉෂ්ට කරන්නේ. එතකොට මෙයාව ආදර්ශයට ගන්නවා යනු මෙයා කවුද? නායකයෙක්. අපි සාමාන්‍ය නායකයෙක්ගේ ගති ලක්ෂණ කරානේ. නායකයෙක් වෙන්න නම් එයාව ආදර්ශයට ගන්න එයාගේ යටතේ වැඩ කරන පිරිසක් ඉන්න ඕන. තේරෙනවද? එහෙනම් දැන් මෙතන ඒක වෙනවා. යටත් සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මෙයාව ආදර්ශයට ගන්නවා. එහෙනම් මෙයා නායකයාගේ භූමිකාවටත් අයිති වෙනවා. අනිත් එක තමයි සම්බන්ධතා ගොඩනගන්න අවශ්‍යන් කටයුතු කිරීම. සම්බන්ධතා ගොඩනගන්න. විවිධ පාර්ශ්වයන් සමග ව්‍යාපාරයට වඩාත් ඵලදායී වන ආකාරයේ සම්බන්ධතා ඍජුව සහ වක්‍රව ගොඩනැගීමට මැදිහත් වෙන්න කාටද? මේ අටේ නිසා මේ අනිවාර්යයෙන්ම සම්බන්ධතා ගොඩනගන්නාගේ භූමිකාවෙත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අන්තර්පුද්ගල භූමිකා තුනක් තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට තොරතුරු භූමිකා. පළවෙනි උපභූමිකාව තමයි නියාමකයා. නියාමකයෙක් වශයෙන් ක්‍රියා කිරීම. මොනිටර් කෙනෙක් වශයෙන් නියාමකයෙක්. දැන් පන්ති කාමරයක ඉන්නවනේ මොනිටර් කෙනෙක්. එයාට සිංහලෙන් කියන්නේ පන්ති නායකයා කියලා. ඉංග්‍රීසියෙන් එක අදහසක්, සිංහලෙන් එක අදහසක්. ඒක වැරදි. තේරෙනවද? පන්තිත් කියන්නේ නම් පන්ති නියාමක. මොනිටර්. දැන් ඉස්කෝලේදී අපි ඉංග්‍රීසියෙන් කියනවා මොනිටර් කියලා, සිංහලෙන් කියනවා නායකයා කියලා. වැරදිනේ සම්පූර්ණයෙන්. මොනිටර් කියන්නේ නියාමකයා. ඒක සිංහලෙන් කියන්නේ නායකයා කියලා. වැරදි. අන්ත දෙකක්. ඒතකොට මේ නියාමකයා දැන් කොහොම හරි ස්පාසලක මොනිටර් පන්ති නායකයා මොනිටර් කරන්නේ මොකද්ද? එයා තමයි ක්ලාස් ටීචර්ට නැත්නම් පන්තිය බාර ගුරුතුමා හෝ ගුරුතුමියට ඔබේ පන්තිය සම්බන්ධයෙන් සියලුම කේලම් ටික කියන්නේ. කේලම් කියන්නේ මොනවද? තොරතුරු. පන්තිය වෙච්ච සිදුවීම්, පන්තිය මොන හරි පිරිසක් අතර ගැටීමක් තුනන් ඒ ගැටීම, පන්තියේ ළමයිට යම් යම් බාහිර ක්‍රියාකාරකම් පවරලා තියෙන ක්‍රියාකාරකම් හරියට ඉටු කළේ කවුද? ඉටු නොකළේ කවුද? සියලු තොරතුරු ටික දෙන්න ඕනේ. ඒකට තමයි අපත් කරලා තියෙන්නේ. ඒ වගේ මේ නියාමක මොකද කරන්නේ? තොරතුරු එක්රැස් කරගන්න. අභ්‍යන්තර පරිසරයෙන් බාහිර පරිසරයෙන් ව්‍යාපාර කටයුතු වලට බලපෑමක් එල්ලවන ආකාරයේ සීලුම තොරතුරු එක්රැස් කර ගැනීම කියන්නේ මෙයා නියාමකයාගේ භූමිකාව ක්‍රියාත්මක කරනවා. ඊළඟට තොරතුරු බෙදා හරින්න. ඒ රැස් කරන තොරතුරු දත්තනම් විශ්ලේෂණය කරලා තොරතුරු බවට පත් කරලා ඒක රැස් කළේ තොරතුරු නම් ඒ තොරතුරු එක් එක් අදාළ පාර්ශවයන්ට තමන්ගේ යටතේ ඉන්න කළමනාකරුවන්ට තේරෙනවද? පහළ කළමනාකරුවන් නැත්නම් පළමු පෙළ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා නිකුත් කිරීම මෙතන ලබා දීම නැත්නම් බෙදාහැරීම කරන්නේ මෙයා. එතකොට එනම් මෙතන එකක් නියාමකයා, අනිත් එක තොරතුරු බෙදාහරින්න කියන භූමිකාවක් තියෙනවා. අනික මාධ්‍ය ප්‍රකාශක වශයෙන්. මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීම. ස්පෝක්ස් පර්සන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයට අදාළ තොරතුරු ඇතැම් විට බාහිර පාර්ශවයන්ට ලබා දෙන්න වෙනවා. සමහරට මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. රූපවාහිනී
සාකච්ඡා නැත්නම් ගුවන්විදුලි නාලිකා සාකච්ඡා මොකද වෙන්නේ? අන්න එතනදී කළමනාකරුට තමයි මාධ්‍ය ප්‍රකාශකගේ ඩියුටියත් කරන්න වෙන්නේ. එවැනි බාහිර පාර්ශ්වයන් තොරතුරු සපයද්දී මෙයා මාධ්‍ය ප්‍රකාශකයෙක් වශයෙන් උපභූමිකාව ක්‍රියාත්මක වෙනවා. අනික තීරණ භූමිකා නැත්නම් තීරණමය භූමිකා ඩිසිෂනල් රෝල්ස්. ඒ කියන්නේ යම් යම් තීරණ ගන්න. එක භූමිකාවක් තමයි ව්‍යවසායකයාගේ කාර්යය. ඔන්ට්‍රප්‍රිනර් කියන භූමිකාව ව්‍යවසායකයා. ඒ කියන්නේ කළමනාකරුට සිදු වෙනවා සමහර විට නව දේවල් කරන්න. දැන් ව්‍යවසායකයෙක් වුණාම නවෝත්පාදනය කරන්නේ, නව නිර්මාණය කරන්නේ. කළමනාකරුට සිදු වෙන සමහරට සංවිධාන ව්‍යුහය වෙනස් කරන්න. සංවිධාන ව්‍යුහය මතකනේ කාර්යයන් තනතුරු හා බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්눔 කරන සැකෙල්ල නැත්නම් සටහන ඒකේ වෙනස්කම් කරන්න වෙනවා. ඒක අලුත් දෙයක් එතකොට. එතනදී ව්‍යවසායකයා. එහෙම නැත්නම් කළමනාකරුට සිදු වෙනවා ව්‍යාපාරයේ දැනට නිෂ්පාදනය කරන හෝ එක්ක පිටතින් අරන් අලෙවි කරන භාණ්ඩ හා සේවාවල වෙනසක් කරන්න. ඒකත් එතකොට අර ව්‍යවසායකයෙක්ගේ ඩියුටියක් වගේ. අන්න ඒ වගේ එතන ව්‍යවසායකයේ කාර්යයට අයිති වෙනවා. ඊළඟට ගැටලු සමතයකට පත් කිරීමේ කාර්යය. ඩිස්ටර්බන්ස් හැන්ඩල් අපි කියලා කියන්නේ. දැන් ඕනම ව්‍යාපාරයක් කොච්චර විධිමත් ව්‍යාපාරයක් වුණත් කොච්චර හොඳ කළමනාකරණයක් ක්‍රියාත්මක කළා වුණත් කොච්චර හොඳ කළමනාකරණයක් ක්‍රියාත්මක කළා වුණත් සේවකයින් අතර සේවකෝ කළමනාකරු අතර කළමනාකරන මට්ටම් අතර මොකද වෙන්නේ? විවිධ නොඑකගතා ඇති වෙනවා. නොඑකගතා. ඒව තමයි ගැටලු කියන්නේ. නැත්නම් ගැටලු. ඒව දිගින් දිගටම ගෙන යන්න බෑ. දිගින් දිගටම ගෙන ගිහිල්ලා මේ ගැටලු තවදුරටත් ත්‍රිව්‍ර වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ පැවැත්මට පවා ඒවා හානිකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැටලු කළමනාකරු මැදිහත් වෙලා බේරුම්කරුවෙක්ගේ භූමිකාවට ගිහිල්ලා දෙපැත්තෙම කරුණු විමසලා දෙපැත්ත වැරදි අවබෝධය කියනවා ඒ අවබෝධය අයින් කරගන්න තොරතුරු පැහැදිලි කරලා දීලා එක්ක සමාදාන කරලා ගැටලුවට උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. එහෙනම් එතනදී ගැටලු සමතයකට පත් කරන්නගේ නැත්තම් බේරුම්කරුවගේ භූමිකාව තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. බේරුම්කරුවෙක් විදිහට. බේරුම්කරුවෙක්. බේරුම්කරුවා කිව්වත් හරි. ඊළඟට සම්පත් බෙදා හැරීමේ කාර්යය. රිසෝස් එලොකේටර්. දැන් ඕනෑම සංවිධානයක් සතු පවතින සම්පත් සීමා සහිතයි. ඒ සීමිත සම්පත් ව්‍යාපාරයක සෑම දෙපාර්තමේන්තුවකම සෑම මට්ටමකම සේවකයින් අතරේ ප්‍රශස්ත ආකාරයකට බෙදා හරින්න ඕනේ. ඒතර ඒකත් තීරණයක් ගන්න වෙන්නේ. A කියන අංශයට කොච්චර සම්පත් බෙදා හරිනවද? B කියන අංශයට කොච්චර සම්පත් බෙදා හරිනවද? සම්පත් කියන්නේ මොනවද? සමහරට ගිණුම් අංශය කියලා හිතන්නකෝ. එකවුන්ටින් බ්‍රාන්ච් එක නම් ඒකට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය, ඇඩින් මැෂින් නැත්තම් ගණකයන්ට ඒ වගේ ද්‍රව්‍ය. කම්හල ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිවිෂන් නම් විවිධ වූ අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය. ඒ ඔක්කොම සීමා සහිතයි. ඒ අවශ්‍ය සම්පත් අනිවාර්යෙන් බෙදා හරින්න ඕනේ. ඒතර එතනදී තීරණයක් ගන්න. A අංශයට කොච්චර සම්පත් බෙදා හරිනවද? B අංශයට කොච්චර සම්පත් බෙදා හරිනවද? නැත්තම් B අංශයේ accounting department එක නම් ඒකේ අපි හිතමු බෝල් පොයින්ට් පෑන් කොච්චරක් දෙනවද? ඒ වගේ පැන්සල් කොච්චරක් දෙනවද? ලෙජර් බුක් කොච්චරක් දෙනවද? තේරුණාද? ඒ වගේ තීරණ ගන්න. තීරණමය භූමිකා. අනික කේවල් කිරීම හා ගිවිසුම් වලට එළඹීමේ කාර්යය. නිගෝෂියේටර් කියන භූමිකාව නිගෝෂියේටර්. ඒ කියන්නේ ව්‍යාපාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් සමග කේවල් කිරීමේ සාකච්ඡා. බාගේනින් ඩිස්කෂන් පවත්වන්න වෙන්නේ කල්පනාකරුට. ඒකම ඒ කියන්නේ කේවල් කරලා යම් යම් ගිවිසුම් වලට එළඹීමට ගිවිසුම් අත්සන් කරන්නේ ආයතන වෙනුවෙන් කවුද? කළමනාකරුවා. එහෙනම් එයා කේවල් කිරීම හා ගිවිසුම් වලට එළඹීමේ කාර්ය ඉෂ්ට කරනවා. ඔන්න වගේ ප්‍රධාන භූමිකා කීපයක් ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඒතර මේ සෑම එකකටම ලකුණු එක බැගින්. ඒ කියන්නේ දැන් මේක ඇහුවේ භූමිකා එක බැගින්නේ. තේරුණාද? ඔව්. ශීර්ෂ තුනට වර්ග කර දක්වන්න. මේකට ලකුණු එක ගානේ ලකුණු 3ක් දීලා තියෙනවා. ලකුණු 3ක් දීලා තියෙනවා. තීරණමය භූමිකාවලට ලකුණු 1යි. තොරතුරුමය භූමිකාවලටත් ලකුණු 1යි. ඒ වගේම අපි ඉස්සෙල්ලා දැම්මේ නැහැ ලකුණුනේ. ඔව්. තීරණමය
පුද්ගලාන්තර භූමිකාවට ලකුණු 1යි. මොකද ඒකයි ලකුණු 3ක්නේ. දැන් අද ඇහුවනම් මේකට ලකුණු 4ක් අනිවාර්යෙන්ම එනවා. තේරෙනවද? ඒකයි ලකුණු 3 වරක් 6 18ක් නේ ප්‍රශ්න හදන්නේ. අද 4 වරක් 5 20ක් නේ. තේරෙනවද? නිසා හැම එකටම ලකුණු එක බැගිලා මේ 3ක් ඕනේ නැහැ. දැන් මේකේ පුද්ගලාන්තර භූමිකාවල විභාගයට අපේක්ෂා කරලා 1යි. ප්‍රධානිය කිව්වොත් ලකුණු ලැබුණා. ප්‍රධානිය වශයෙන් කටයුතු කිරීමත් ඕනේ. ප්‍රධානිය කියලා කිව්වොත් ලකුණු දෙනවා. තේරෙනවද? ඊළඟට බලමු. ඒ අවුරුද්දෙම ඒ ප්‍රශ්නෙම රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. කෙටි සටහන් ලියන්න. අයන්න කළමනාකරන අවකාශය. ස්පෑන් ඔෆ් මැනේජ්මන්ට් කළමනාකරන අවකාශය. දැන් කළමනාකරන අවකාශය කියනකොටම ඔබට දැනෙන්නේ කළමනාකරණය කොයි හරියද? කළමනාකරණය මොන කොටසද? එහෙම දැනෙන්න ඕනේ. මං කලින් කියන්නේ නැති හැඟීම් දැනීම් තියෙන දරුවන්ට තමයි ඉදිරියට යන්න පුළුවන්. ඕනම දෙයක් අපිට හැඟීම් දැනීම් එක්ක යන්න. අම්මා තාත්තා ගැන අපිට හැඟීම් තියෙන්න ඕනේ, දැනීම් තියෙන්න ඕනේ. තාත්තා නැත්නම් අම්මා අද ටිකක් වෙහෙස කර වගේ. වෙනද වගේ නෙවෙයි. අම්මා කෑමෝ යන්නේ බොහොම හිමින්. අම්මට මොකද්ද අසනීපයක් තියෙනවා. අම්මා කියන්නේ නැතුව අපිට බය වෙයි කියලා. අම්මගෙන් මම මේක අහගන්න ඕනේ. අම්මට උදව් කරන්න ඕනේ. අම්මට පොඩ්ඩක් විවේකය දෙන්න ඕනේ. එහෙම දැනීම් තියෙන්න ඉපේ. හැඟීම් තියෙන්න ඉපේ. එහෙම වුණොත් තමයි අපිට ඒගොල්ලන්ගේ ආශිර්වාදයක් ලැබෙන්නේ. තේරෙනවද? ඒ වගේ මේ ඕනෑම ප්‍රශ්නයක් අහනකොට අපිට ඒ ප්‍රශ්නේ අහන්නේ මොන මාතෘකාවේ මොන විෂය සංකල්පයක්ද මොන විෂය ඒකකයින්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා අපිට දැනෙන්න ඕනේ, හැඟෙන්න ඕනේ. ඒ අන්නේ දැනෙනකොට හැඟෙනකොට තමයි අපිට නියමිත ආකාරයෙන් පිළිතුරු එළියට ගන්න පුළුවන් වෙන්නේ. අපේ මතක ගබඩා කොහොමත් විෂය නිර්දේශයේ තියෙනවනේ. තේරෙනවද? එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ මාතෘකාවේ මෙන්න මේ විෂය ඒකක වලින් මෙන්න මේ විෂය ශ්‍රේෂ්ඨ වලින් තමයි අහන්නේ කියලා හැඟීමක් දැනීමක් තියෙනකොට ලේසියෙන් අපට ඒකට අවශ්‍ය නිවැරදි පිළිතුරු කොටස් ගන්න පුළුවන්. එහෙම හැඟීම් දැනීම් ආවේ නැත්නම් සමහරට අපෙන් එළියට එන්න පුළුවන් වැරදි පිළිතුරු. නැත්නම් හරි පිළිතුරු සමග වැරදි පිළිතුරුත් එන්න පුළුවන්. අදාළ නැති පිළිතුරුත් එන්න පුළුවන්. තේරුණාද? දැන් මේ කළමනාකරන අවකාශය කියන සංකල්පය කළමනාකරණය කියන වටිනාම පාඩමේ කොයි හරින්ද අහන්නේ මේ. මූලික පාඩමේ මූලික කොටස් 4යිනේ මතකනේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මොන කොටසින්ද අහන්නේ මේ? සංවිධානකරණය. අපි කිව්වන්නේ කළමනාකරණේ පාඩමෙන් ප්‍රශ්න 100ක් අහනවා නම් 100න් 60ක්ම අඩුම වශයෙන් අහන්නේ මොකද්ද? සැලසුම්කරණය සහ සංවිධානයකරණය කියන මුල් ඒකක දෙකෙන්. මුල් කාර්යයන් දෙකෙන්. 140ක් තමයි උපරිම අහන්නේ තුන්වන සහ තුන්වන කාර්යයන්. එනම් මෙහෙයවීම හා පාලනය. මේ අහන්නේ සංවිධානකරණය. සංවිධානකරණයේ මූලධර්ම. එහෙම දැනෙන්න ඕනේ. තේරුණාද? ඔබට මේ ප්‍රශ්නේ කියවනකොටම මතක් වෙනවා සංවිධානකරණයේ යටතේ අපි සංවිධානකරණ මූලධර්ම කතා කරානේ. ඒ සංවිධානකරණ මූලධර්ම වලින් තමයි මේ අන්නටක් ගාලා මූලධර්ම ටික මොකද වෙන්නේ? තමන්ගේ ගබඩාවේ තියෙන ඒ සංවිධාන මූලධර්ම ටික මොකද වෙන්නේ? ඔන්න ඉස්සරහට ගේනවා. කියලා මනස ඉස්සරහම තමන්ට තියෙනවා. තමන් එක විනිවිද භාවයෙන් යුතු දකිනවා. දැකලා මේකට අවශ්‍ය උත්තරයට ඒ අවශ්‍ය ප්‍රමාණය ගන්න. අනිත් ටික ඊට පස්සේ නැවත මතක ගබඩාව තමන්ගේ පතුලට යනවා. තේරෙනවද? ඒක වෙන්නේ තප්පර දෙකක් තුල වෙන්නේ තමන්ට මේක දැනෙන්න ඕනේ හැඟෙන්න ඕනේ කළමනාකරණේ පාඩමේ කොයි කොටසින්ද මේ අහන්නේ කියන එක. තේරෙනවද? සංවිධානකරණයට සංවිධාන මූලධර්ම කීපයක් කතා කරන්නේ. ඒ මූලධර්ම එකක් තමයි කළමනාකරන අවකාශය. තවනම් කිව්ව අපි මේකට මතකද? ඒ සෑම අහන්න පුළුවන් විකල්ප නමක්මත් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද මට දිවස් නැහැ ඔබටත් දිවස් නැහැ. මේක මේ අවුරුද්ද ඇහුවට ඊළඟ අවුරුද්දේ වෙනත් වචනයක් එන්න පුළුවන්. මොනවද එන්න පුළුවන් ක්‍රම අපි ඔක්කොම කිව්ව ඔයගොල්ලන්ට. එකක් මොකද්ද? මේක පාලන අවකාශයනේ. කළමනාකරන අවකාශයනේ. පාලන අවකාශය කියන්නේ මේකම තමයි. පාලන අවකාශය. ස්පෑන් ඔෆ් මැනේජ්මන්ට් නැත්නම් අනිත් එක ස්පෑන් ඔෆ් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් කළමනාකරන අවකාශයනේ. කළමනාකරන විතස්තිය කියන්නේ මේකයි. තේරෙනවද? එහෙම නැත්නම් පාලන විතස්තිය. එහෙනම් කළමනාකරන අවකාශයේ කළමනාකරන විතස්තිය. පාලන අවකාශයේ පාලන විතස්තිය. ක්‍රම 4කින් මේක ක්‍රියාත්මක වෙනවා. මේ කියන්නේ එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකයින්ගේ සංඛ්‍යාව. එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකයින්ගේ සංඛ්‍යාව. තේරුණාද? පාලන අවකාශය කියන්නේ ඒකයි. දැන් නිදසුනක් වශයෙන් මේ වගේ අපි කලින් කතා කරේ.
මේ තියෙන්නේ. දැන් මේක එක පාලන අවකාශයක්. මේ A කියලා දාන්නේ. මම B කියලා දාන්නම් තව පාලන අවකාශයක් ඒක. හරිද? ඊළඟට මම මේ නිල් පාටෙන් හයිලයිට් කරන්නේ තවත් පාලන අවකාශයක්. පාලන අවකාශ තුනක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න උඩම ඉන්න කළමනාකරුවාගේ බලතල වලින් කොටසක් දීලා ඔහුගේ අධීක්ෂණය යටතේ මෙන්න මේ දෙන්න වැඩ කරනවා. මේ දෙන්න යාට වගකීමටපත් වෙනවා. හරිද? එහෙනම් මේක සමස්තයක් වශයෙන් එක පාලන අවකාශයක්. ඊට පස්සේ මෙන්න මේ ඉන්න දෙන්න මෙන්න මෙතන ඉන්න කෙනා මෙන්න මේ දෙන්නව අධීක්ෂණය කරලා පාලනය කරනවා. මෙයා මේ දෙන්න අධීක්ෂණය කරලා පාලනය කරනවා. එහෙනම් මේව තව පාලන අවකාශ. මේ පාලන අවකාශ දෙකේ එකතුව තමයි මේ සමස්තය තියෙන්නේ. තේරෙනවද? ඒතර එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකින්ගේ සංඛ්‍යාව තමයි පාලන අවකාශය කියන්නේ. මතක ඇතිනේ පාලන අවකාශයේ ප්‍රභේද දෙකක්. දැන් එන්න ඕනේ ගලන්න ඕනේ. මෙතනට අවශ්‍ය නැතුණත් ඒවත් ඇවිල්ලා යන්න ඕනේ. අපේ නිකන් අපේ මේ අදාළ පිළිතුරත් එක්ක නිකන් ස්ලිප් වෙලා යන්න ඕනේ. ප්‍රධාන ක්‍රම දෙක මොනවද? එකක් පටු පාලන අවකාශය, අනිත් එක පටු පුළුල් පාලන අවකාශය. පටු සහ පුළුල්. පටු පාලන අවකාශය කිව්ව මොකද්ද? එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට යටත් කරන සහකරුවන් සංඛ්‍යාව ටික දෙනෙක් නම් ඒක පටු පාලන අවකාශය. එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට යටත් කරන සහකරුවන් සංඛ්‍යාව විශාල නම් අපි ඒකට කියනවා පුළුල් පාලන අවකාශය කියලා. දැන් මේකත් අපිට දැනට ගත්තොත් මොකද්ද? මේක පටු පාලන අවකාශය. මේ ආයතනෙ දෙන්නයි. මේ ආයතනෙ දෙන්නයි. මේ ආයතනෙ දෙන්නයි. ගොඩක් නැහැනේ. මේ ආයතනෙ 50ක් 60ක් හිටියනම් අන්න පුළුල් පාලන අවකාශය. තේරුණාද? ඒ වගේ එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකින්ගේ සංඛ්‍යාව කිව්වොත් හරි එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට භාජනය වෙන සහකරුවන් සංඛ්‍යාව කිව්වොත් ඒත් හරි. දෙකම එකයි. මතකයිනේ? දෙවෙනි එක තමයි ලකුණු එකක් ලැබෙන එකට කෙටි මේ වගේ කෙටිම නිර්වචනයක් අවශ්‍යයි. ප්‍රශ්නෙම තියෙනවනේ කෙටි සරහන් ලියන්න දීර්ඝ සරහන් නෙවෙයි. ආයන අනකිරීමේ දාමේ chain of command අනකිරීමේ දාමේ. ඒ කියන්නේ ඉහළ කළමනාකරණයේ සිට පහළම සේවකයන් දක්වා අධිකාරිය අඛණ්ඩව ගලා යන බව. නැත්නම් අඛණ්ඩව ගලා යාම නැත්නම් යා යුතු බව. ඒක තමයි chain of command කියන්නේ. chain එකක් වගේ හරියට. තේරුණාද? ඉහළ සිට පහළට. දැන් අපේ රටේ තියෙන්නේ top to bottom management process එකක්නේ. top to bottom. ඒ කියන්නේ ඉහළ සිට පහළට. නමුත් ජපානයේ තියෙන ඔක opposite එක. bottom to top management process. පහළ සිට ඉහළට. ඒ අනුව මේක අන්තර්ගතය වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් අපේ රට අනුව කිව්වොත් ඉහළ කළමනාකරණයේ සිට පහළම සේවකයන් දක්වා අධිකාරිය බලතල යමක් ඉටු කරන ලැබෙන හිමිකම අධිකාරිය අඛණ්ඩව ගලා යුතු බව තමයි chain of command කියන්නේ. දැන් මේක ගත්තොත් මෙයා සතුව තමයි පූර්ණ අධිකාරිය තියෙන බලතල තියෙන. ඒකෙන් කොටසක් මෙයාට දෙනවා. මෙයාට කොටසක් දෙනවා මෙයාට දෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ මූල ධර්මය අපි කැඩුවේ. එහෙම වෙන්න බෑ. මෙයාට දෙන බලතල වලින් කොටසක් මෙයාට දෙන්නේ නැහැ. මෙයාට දෙනවා. අන්න එහෙනම් මෙන්න මේ මූල ධර්මය කඩ කළා වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් මෙතන හැටියට මෙයාට අධිකාරිය දුන්නේ නැහැ. එයා හුදකලා කිරීමන්නේ. එයා කොන් කිරීමක් කළේ. එයාට ඒක දැනෙනවා. මං කොන් කළේයි. මං උගත් කෙනෙක්. මම ඩබල් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. මට උපාධි දෙකක් තියෙනවා. ඇයි මට මෙහෙම කරන්නේ? අන්න කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා අලස වෙනවා. එයාගේ සහයෝගය අහිමි වෙලා යනවා. එහෙම නැත්නම් එයා ඇත්තටම සිසු කළමනාකරුවන් තීරණය කරලා ක්‍රියාවට නංවන දේවල් කඩාකප්පල් කරන්න මෙයා පෙළඹෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඉහළ කළමනාකරණයේ සිට පහළම සේවකයන් දක්වා අධිකාරිය ගලා යන්නට ඕනේ. මැදදී නතර වෙන්න බෑ. පැහැදිලිනේ? අනිත් එක තමයි මෙහෙවර නැත්නම් නිෂ්ඨා මිෂන්. මතකයිනේ? දැක්ම තවදුරටත් විග්‍රහ කිරීමක්. කිසියම් ආයතනයක් දිගු කාලයකදී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත ද අඩංගු සංක්ෂිප්ත ප්‍රකාශනය, කෙටි ප්‍රකාශනය. තේරුණාද? මෙහෙවර නැත්නම් නිෂ්ඨාව. මේ කියන දැන් ව්‍යාපාරයක සමස්ත කටයුතු සම්පින්ඩණය කරලා ගත්තම ව්‍යාපාරයේ ඉදිරි අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත සිහිනයක් නැත්නම් තත්වයක් තිබෙනවා නම් ඒක තමයි දැක්ම කියලා කියන්නේ. ඒක බොහොම කෙටි ප්‍රකාශයක්. ඒක සවිස්තරාත්මකව ප්‍රකාශයක් වශයෙන් හදනවා. ඒ කියන්නේ ව්‍යාපාරේ කුමක්ද? ව්‍යාපාරේ දර්ශනය මොකක්ද? ව්‍යාපාරේට
ඇති සමාජ වගකීම් වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක අනුව ඒක සවිස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් හදුවොත් ඒක තමයි මෙහෙවර නැත්නම් නිෂ්ඨාව කියන්නේ. එහෙනම් බාහිර පාර්ශ්වයන්ට වඩා හොඳයි ඇල්මැති පාර්ශ්වයන්ටනේ. ඇල්මැති පාර්ශ්වයන්ට ව්‍යාපාරය ගැන අදහසක් ගන්න ඕන නම් අනිවාර්යෙන් මේ මෙන්න මෙතන තියෙන මෙහෙවර නැත්නම් නිෂ්ඨාව ප්‍රකාශය කියුවොත් මේ ව්‍යාපාරයේ මූලික ස්වභාවය මේකයි කියලා අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? ඊළඟ එක බලමු. රෝම ඉලක්කම් 3 අයන්න. රෝම ඉලක්කම් 3 අයන්න. පාලන ක්‍රියාවලියේ අධීර පැහැදිලි කරන්න. පාලන ක්‍රියාවලියේ අධීර පැහැදිලි කරන්න. එක් පියවරක් පැහැදිලි කිරීමට ලකුණු භාගයකින් ලකුණු 2යි. ඔක්කොම. ඒ කියන්නේ මේ අධීර 4ම අපේක්ෂා කරලා තියෙනවා. එකකට ලකුණු කාල බැගින් ලකුණු භාගයකින් ලකුණු 2ක් දීලා තියෙනවා. මතකනේ පාලන ක්‍රියාවලිය අධීර 4යි තියෙන්නේ. මොනවද එකක්? එකක් තමයි ප්‍රමිති ස්ථාපනය කිරීම. ප්‍රමිති ස්ථාපනය කිරීම. මේ කියන්නේ පාලන ක්‍රම නැත්නම් පාලන මිනුම් පාලන ක්‍රම ස්ථාපිත කිරීම කියන එක. තේරුණාද? අනිවාර්යෙන් පාලන ක්‍රමේදී ඒ කියන්නේ සත්‍ය ප්‍රතිඵල සහ අපේක්ෂිත ප්‍රතිඵල සංසන්දනය කරනවානේ. සංසන්දනය කරලා බලනවා වෙනස්කම් තියෙනවද? තියෙනවා. විචලනයන් තියෙනවා. අන්නේ විචලනයන් අවම කරන්න. අන්නේ විචලනයන් අවම කරන්න මොකද්ද කරන්න ඕනේ? විවිධ උපාය මාර්ග දියත් කරන්න පුළුවන්. අන්නේ විවිධ උපාය මාර්ග දියත් කරනකොට ඒ උපාය මාර්ගවල තියෙන දිගපල්ල නේ ප්‍රමිති තියෙනවනේ. අසාමාන්‍යයි. අන්නේ ඒ නිසා සෑම කාර්යඵල මැනීමට භාවිතා කරන සෑම කාර්යයකම අනිවාර්යයෙන් නියමිත සීමාවන් තියෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා නිකම් මෙවලම් නෙවෙයි ප්‍රමිති කියලා. තේරෙනවද? එහෙනම් ප්‍රමිති ස්ථාපනය කියන්නේ ඒකයි. කාර්යඵල මැනීමට භාවිතා කරන විවිධ ක්‍රම. දෙවෙනි එක තමයි සත්‍ය කාර්යඵල මැනීම. අපි තෝරගත්ත තීරණය කරපු කාර්යඵල මැනීමේ මිනුම් ක්‍රම භාවිතා කරලා සත්‍ය මැන බැලීමක් කරනවා. ඊට පස්සේ ප්‍රමිති හා සත්‍ය කාර්යඵල සසඳනවා. එහෙනම් ප්‍රමිති කියන්නේ අපේක්ෂිත දැන් සත්‍යය. මේ දෙක සංසන්දනය කරාම ටැලි වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. බොහෝ විට ටැලි වෙන්නේ නැහැ. ටැලි වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ප්‍රමිති වලට වඩා සත්‍ය කාර්යඵල වල ගුණත්වය හොඳ නැහැ. අන්න එන ගැටුමක්. ඒකට හේතු හොයලා දේශ කරන්න ඕනේ මම. ඊළඟට විචලනයක් නැතිනම් නිවැරදි කිරීමට පියවර ගැනීම. වෙනස් වීම ඇතනම් දැන් මේ සංසන්දනයෙන් පස්සේ වෙනස් වීම ඇතනම් ඒ වෙනස් වීම හඳුනගෙන ඒකට අදාළ පියවර ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔච්චරයි. එක් පියවරක් පැහැදිලි කිරීමට ලකුණු භාගයකින් ලකුණු 2ක්ම ලැබෙනකොට. ඊළඟට ඒකෙම ආ කොටස. රෝම ඉලක්කම් 3 ආ කොටස. පාලනයේදී ප්‍රතිපෝෂණයේ ඇති වැදගත්කම පැහැදිලි කරන්න. ෆීඩ්බැක්. පාලනයේදී ප්‍රතිපෝෂණය. දැන් ඔබ දන්නවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවානේ. මෙහෙම දෙයක් තියෙනවා. දැන් කළමනාකරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමනේ. මෙතනින් තියෙනවා සැලසුම් කරන්නේ. මුලින්ම පටන් ගන්න එතනින්නේ. සැලසුම් කරන්නේ. ඊට පස්සේ ඕකෙන් ඊට පස්සේ ඇති වෙනවා සංවිධාන කරන්නේ. පස්සේ මෙහෙයවීම. ඊට පස්සේ පාලනය. තේරුණාද? මේ පාලනය තුලදී බොහෝ වෙලාවට මේ පාලනයෙන් ප්‍රතිපෝෂණයකුත් යනවා මෙහෙට. ප්‍රතිපෝෂණයක් යනවා. ඒ කියන්නේ දැන් සැලසුම් කරන්නේනේ සැලැස්ම හැදුවේ. ඒ සැලැස්මේ තියෙන විදියටම දැන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් නම් ඒ සැලැස්මේ තියෙන විදියටම නිෂ්පාදනය සිදු වෙන්න ඕනේ. නිමෙවුම නිමා වෙන්න ඕනේ. දැන් පාලනයේදී කරන්නේ බලනවා සැලසුම් කරන්නේ සැලැස්ම තුලින් අපේක්ෂා කළ ආකාරයටම අදාළ නිමෙවුම අදාළ භාණ්ඩේ නිෂ්පාදනය වුණාද නැද්ද? උනේ නැත්නම් අන්න ඒකට හේතු හොයාගන්න. හරිද? හොයාගෙන මොකද කරන්නේ? මේ හේතු ටික නැවත මෙතනට දෙනවා. දුන්නම තමයි එහෙනම් ඒ අපි තුමු දැන් කලින් නිෂ්පාදිත සැලැස්ම ප්‍රොඩක්ට් ප්ලෑන් එකේ දුර්වලතාවයක් තිබුණා නම් එහෙනම් මෙතනින් මොකද කරන්නේ? නැවත ඒකට යෝග්‍ය නිෂ්පාදන සැලසුමක් හදනවා. හදලා ඊට පස්සේ ඒක ආයිත් මේ කළමනාකරන
ක්‍රියාමාර්ග ඔස්සේ ගෙනල්ලා මෙතනම ගේනවා. ඒක තමයි ප්‍රතිපෝෂණය කියන්නේ. අනිවාර්යෙන් ප්‍රතිපෝෂණයක් තියෙනවා. තේරුණාද? රයිට්. එතකොට මේ අහන්නේ පාලනයේදී ප්‍රතිපෝෂණය ඇති වැදගත්කම පැහැදිලි කරන්න. කරුණු තුනක් ඉහත කරුණු තුනෙන් දෙකක් ඇත්නම් ලකුණු දෙකයි. තේරුණාද? මොකද මේකේ ඉස්සෙල්ලකට ලකුණු දෙකක් දුන්නානේ. ඒ නිසා ලකුණු හතරක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේකට ලකුණු දෙකයි දෙන්නේ. කරුණු තුනම ඕනේ දෙකක් තිබුණොත් ඇති. නිමෙවුමේ ප්‍රමාණය හා ප්‍රතිඵලවල ගුණත්වය විමසා බැලීම. ප්‍රතිපෝෂණය වැදගත් වෙනවා. නිමෙවුමේ ප්‍රමාණය කියන්නේ අපි අපේක්ෂා කළ නිමෙවුම් ප්‍රමාණයම ලැබුණාද කියලා තහවුරු කරගන්නේ ප්‍රතිපෝෂණය මගින්. අනිත් එක ප්‍රමාණය හා ප්‍රතිඵලවල ගුණත්වය. අපේක්ෂිත නිෂ්පාදන නිමෙවුම් ප්‍රමාණය ලැබුණා නම් ඒව ගුණාත්මකව ලැබුණාද? නැත්නම් සේවාවක් නම් ඒ සේවාව ඉතා විශිෂ්ට අන්දමින් ගුණාත්මකව ලැබුණාද කියලා තහවුරු කරගන්න අනිවාර්යෙන් ප්‍රතිපෝෂණය වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි විචලනයක් සිදු වී ඇතනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේදී නැවත ප්‍රමිති ස්ථාපිත කිරීම සඳහා එම තොරතුරු සැපයීම. දැන් අපි හිතමු පාලන කරන්නේදී වෙන්නේ සැලසුම් කරණයෙන් හදපු සැලැස්මේ තියෙන අපේක්ෂිත තත්ත්වයනේ. ඒ අපේක්ෂිත තත්ත්වය සංසන්දනය කරනවා දැන් සත්‍ය තත්ත්වයට එක්ක. සැලැස්මේ තියෙන අපේක්ෂිතනේ. දැන් ක්‍රියාත්මක වෙනවා. මෙහෙම ක්‍රියාවලිය දැන් යන ඔපරේට් වෙනවා. එහෙනම් සත්‍ය ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරනවා. කරලා මොකද වෙන්නේ? කරාම ටැලි වෙන්නේ නැත්නම් ඒ කියන්නේ විචලනයක් තියෙනවා. දුර්වලතා තියෙනවා. හරිද? එතනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේදී නැවත ප්‍රමිති ස්ථාපිත කිරීම සඳහා එම තොරතුරු සපයනවා. අන්න දැන් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග දැන් ගන්න වෙනවා. දැන් වැරදි වෙලා තියෙනවා. දැන් නිවැරදි කරන්න ඕනේ. ඒ ක්‍රියාමාර්ග ගන්න අනිවාර්යයෙන්ම ඒ විචලනයන් පිළිබඳ තොරතුරු අපි දෙනවා මුල් අවස්ථාවට සැලසුම් කරන්නට. ඒ තොරතුරු දුන්නම තමයි නැවත ඒ කාර්ය සාධනය වෙනීමේ ප්‍රමිති විධිමත්ව ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? තුන්වෙනි එක තමයි විචලනයන් සිදු වී නොමැති වූද දන්න. නොමැති වූද එම තොරතුරු සැලසුම් සකස් කිරීමට හෝ පාලන ක්‍රියාවලට යොදා ගැනීම. විචලනයන් සිදු වී නැතත් සැලසුම් කරන ක්‍රියාවලට ඒ බව දැනුම් දෙන්න ඕන. තේරුණාද? කිසිදු විචලනයක් වෙලා නැහැ කියලා. ඒතකොට සැලසුම් කරන අංශය දන්නවා. එහෙනම් ඊළඟ කාල පරිච්ඡේදයට සැලසුම් කරනයක් කරනවා මේ වගේම කරන්න. තේරුණාද? ඒකම පාලන ක්‍රියාවලට යොදා ගන්න. තේරුණාද? දැන් විචලනයක් සිදු වෙන්නේ නැත්නම් පාලන ක්‍රියාවලදී ඒක සලකලා බලන්න. රයිට්. කිසිදු වෙනසක් නැහැ. අඩුපාඩුවක් නැහැ. තේරුණාද? එහෙනම් ඒගොල්ලන් තීරණය කරනවා. එහෙනම් මේ නිෂ්පාදන අවස්ථාව ඉතාම සාර්ථකව කාර්යක්ෂමව නිම කර ඇති බව තීරණය කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල සැලසුම් වලට අනුව සිදුවන්නේ දැයි සොයා බැලීම මෙහි සමස්තය. ඒක තමයි මේ සමස්තයෙන් වෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල සැලසුම් වලට අනුව සිදුවන්නේද නැත්නම් නොවේද වෙනස්කම් තියෙනවද කියලා සොයා බැලීම තමයි මේකේ සමස්තාර්ථය. එතකොට මෙන්න මේ වගේ කරුණු තුනෙන් දෙකක් ලියුවා නම් අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ලැබෙනකොට. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්ක 4 වෙනි ප්‍රශ්නය. සංවිධානකරණයේදී බලතල පැවරීම මතකද? ඩෙලිගේෂන් ඔෆ් පවර් කියන එක පැවරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේ බලතල බෙදීම වැදගත් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ප්‍රශ්නයේ තුල ප්‍රශ්න කීයක් අහනවද? දෙකක් අහනවා. දෙකක් අහනවා නම් ඒ දෙකට උත්තර කොටස් දෙකක් තමයි මාකින් ස්කීම් එකෙත් එන්නේ. එහෙමනම් අපිත් ඒ උත්තර දෙක නිර්වුල්ව වෙන් කරන්න ඕනේ. එක්කෝ මේ වගේ ඩොට් දෙකක් මේක නෑනේ. එහෙනම් මෙතන පළවෙනි තරු ලකුණු දානවා. ඩොට් එකක් නැත්තම් එක්ක ඩොට් තියන්න පුළුවන් තරු ලකුණු දානවා. මොකද්ද? බලතල පැවරීම කියන එක අපිට දැන් නිර්වචනය කරන්න වෙනවා. බලතල පැවරීම යන්නේ අදහස් කරන්නේ කොහොමද කියලා අහනවනේ. ඒක අපි පළවෙනි තරු ලකුණට දාගන්නවා. ඊට පස්සේ එසේ බලතල බෙදීම වැදගත් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා අහනවා. බලතල බෙදීම වැදගත් වෙන්නේ ඇයිද කියලා. තේරුණාද? එහෙමනම් අපි ඒක දෙවෙනි තරු ලකුණ දානවා. මොකද උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට හෝ වරියන්ට ඔබේ උත්තරපත්‍රය අතරපත් වූවාම ඒගොල්ලන්ට මෙන්න මේ පිළිතුරු ලියන ශෛලය දැක්ක ගමන් මේ ළමයා හරි පිළිවෙලට වැඩ කරන ළමයෙක්. මේ ළමයා හරි නීට් එකට වැඩ කරන ළමයෙක්. මේ ළමයා දක්ෂ ළමයෙක්, ක්ලෙවර් ස්ටුඩන්ට් කෙනෙක් කියන හැඟීම, ධනාත්මක මානසික හැඟීම් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. එහෙම වුණාම තමයි ඔබේ පිළිතුරු පත්‍රය ඒගොල්ලෝ ආදරෙන් බලන්නේ. මේ ළමයා හොඳ ළමයෙක්. මේ ළමයාට ලකුණු තියේවි. ලකුණු වැඩිපුර ගනීවි කියන මානසිකත්වයෙන් තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒක හරිම වැදගත්. සමහර
ප්‍රශ්නවලට තියෙන සමහර ප්‍රශ්නවලට අපි ලියන පිළිතුරු වලට තියෙන්නේ 50-50 සම්භාවිතාවයක්. සමහරට ලකුණු දෙන්නත් පුළුවන් නොදින්න පුළුවන් මට්ටමේ. නමුත් අර ධනාත්මක මානසිකත්වයක් අපි මේ පිළිතුරු ලියන පිළිවෙල රටාව අනුව අරගොල්ලන්ට ගියාම ඒගොල්ලෝ මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම නිවැරදි කියලා අර 50-50 නොසලකා මුළු ලකුණුම ලබා දෙනවා. අන්න ඒ වගේම සෑම සූක්ෂම තැනකින්ම අපට අවශ්‍ය ලකුණු එකතු කරගන්න අපි පසුබට වෙන්න හොඳ නැහැ. තේරුණානේ? එතකොට මොකද්ද මේ බලතල පැවරීම කියන්නේ? නියම කරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා සහකරුවන්ට විධිමත් අධිකාරිය සහ වගකීම් පවරා දීමේ ක්‍රියාව තමයි බලතල පැවරීම කියලා කියන්නේ. දැන් අපි හිතමු සංවිධාන ධූරාවලියක් තියෙනවා. ඒ සංවිධාන ධූරාවලියේ මේ වගේ මෙතන ඉන්නවා A කියලා කෙනෙක්, මෙතන ඉන්නවා B කියලා කෙනෙක්, මෙතන ඉන්නවා C කියලා කෙනෙක්. එතකොට ඒ ළඟ තමයි සමස්ත අධිකාරිය තියෙන්නේ. අපි හිතමු එයා සමහරට විධායක අධ්‍යක්ෂකවරයා නැත්නම් CEO ප්‍රධාන විධායක නිලධාරී චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්. එයා එවැනි කෙනෙක් ළඟ එවැනි අග්‍ර කළමනාකරුවෙක් සතුව තියෙන බලතල වලින් කොටසක් දෙනවා B-ට කොටසක් C-ට දෙනවා. දීලා C ලව්ව මෙන්න මේ සම්පත්තික නැත්නම් මේ සේවකයන් ටික මෙහෙවනවා B ලව්ව මේ සේවකයන්ට මෙහෙවනවා. එතකොට උ කියන්නේ ඒකයි නියම කරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා සහකරුවන්ට විධිමත් අධිකාරිය සහ වගකීම් පවරා දීමේ ක්‍රියාවලිය තමයි බලතල පැවරීම කියන්නේ. දැන් මෙන්න මේ B යටතේ ඉන්න සේවකයන්ට තේරෙනවද? මෙන්න මේ B යටතේ ඉන්න සේවකයන්ට වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම B විසින් මොකද කරන්නේ? අධිකාරියක් දෙන්න එපේ. කිසියම් ඒ කියන්නේ තීරණ ගන්න යම් දේ කරන්න අධිකාරියක් හිමිකම් ටිකක් දෙන්න ඕනේ. තේරෙනවද? ඒක තමයි බලතල කියන්නේ. තේරුණාද? එහෙමනම් ඒ ළඟ තියෙන බලතල ධාරිතාවෙන් කොටසක් C-ට දෙන්න ඕනේ. C-ට දුන්නේ නැත්නම් C වැඩ කරන්නේ. ඒ ළඟ තියෙන බලතල ධාරිතාවෙන් B-ට කොටසක් දෙන්න ඕනේ. දුන්නේ නැත්නම් B-ට බෑ මේ B යටතේ ඉන්න සහකරුවන් හසුරුවන්න. එතකොට එහෙමනම් ඒ වගේ එක දැන් A යටතේ ඉන්නවා B C නේ B යටතේ තියෙන තව ඒ වගේ මේ එක් කළමනාකර මට්ටම් වල ඉන්න කළමනාකරුවන්ට තේරෙනවද? Tamanට පැවරෙන වගේ මිෂ්ට කරන්න ඉහලින් ඕනේ විධිමත් මේ අධිකාරියක්. නැත්නම් හිමිකමක් ඕනේ. ඒ හිමිකම ඉහළ කළමනාකරු විධිමත්ව නැත්නම් නීත්‍යානුකූලව පවරා දෙනවා. ඕක තමයි බලතල බෙදීම කියන්නේ. නැත්නම් බලතල පැවරීම කියන්නේ. තේරුණාද? නියම කරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා සහකරුවන්ට විධිමත් අධිකාරිය සහ වගකීම් පවරා දීම ක්‍රියාව. කවුද පවරා දෙන්නේ? ඉහළ කළමනාකරුවෙන් තමයි පවරා දෙන්නේ. මේක මේ දෙකක් කියන මෙතනනේ. අධිකාරී සහ වගකීම. ඒක මතකයි නේද? යම් තනතුරකට යම් කාර්යයක් හෝ කාර්යයන් ප්‍රමාණයක් ඉටු කරන්න අධිකාරිය පැවරීමත් සමගම මොකද වෙන්නේ? අනිවාර්යෙන් වගකීම් ඇති වෙනවා. දැන් ඔබ යම්කිසි රැකියාවකට කවදා හරි ගිහිල්ලා ඔබට රැකියාවේ රාජකාරීන් කරන්න කවුරු හරි ඉහළ කළමනාකරුවෙක් අපි කියන බොස් කියලානේ. එයාගෙන් අපිට කියන්නේ ඔතොරිටි එකක් අවශ්‍යයිනේ. එහෙම එයා අධිකාරිය දෙනතුරු ඔබ වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න බෑ. තේරුණාද? එහෙනම් ඒකයි මේ කියන්නේ. එහෙනම් අධිකාරිය දීපු ගමන් ඔබට දැන් නිකන් ඉන්න බෑ. ඔබේ තනතුරට පැවරුණු කාර්යයන් නිම කර ඒ කළමනාකරුවන්ට වාර්තා කිරීමට, පෙන්눔 කිරීමට බැඳීමක් ඇති වෙනවා. ඒක තමයි වගකීම් කියන්නේ. එහෙනම් මේ අධිකාරියයි වගකීම් කියන එකයි එකම කාසිය දෙපැත්ත වගේ. අපිට අයින් කරන්නම බෑ. අධිකාරිය ලැබුණාම ඒ නියමිත කාර්යයන් නියමිත පරිදි ඉෂ්ට කර ඉහළ කළමනාකරණය නැත්නම් සුපරීක්ෂකයින්ට වාර්තා කිරීමට, පෙන්눔 කිරීමට බැඳියාවක් ඇති වෙනවා. ඒ කියන්නේ වගකීමක් ඇති වෙනවා. ඒකයි මේ කිව්වේ. එහෙනම් නියම කරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීමට සහකරුවන්ට විධිමත් ලෙස අධිකාරිය සහ වගකීම් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම කියන්නේ මොකද? අධිකාරිය දීපුවාම වගකීම තියෙනවා. අධිකාරිය සහ වගකීම් පවරා දීමේ ක්‍රියාව තමයි බලතල පැවරීම කියන්නේ. නැත්නම් බලතල බෙදීම කියන්නේ. හරිනේ. ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා එකට ලකුණු එකක් ලැබෙනවා. ලකුණු 1යි. මේ අදහසට. එසේ බලතල බෙදීම වැදගත් වන්නේ ඇයිද පැහැදිලි කරන්න. දෙවෙනි කොටස මේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? බලතල බෙදීමේ වාසිය අහන්න. බලතල බෙදීම වැදගත් වන්නේ ඇයි කියලා අහන එකේ තේරුම මොකද්ද? බලතල බෙදීමේ වාසිය. වැදගත් වන්නේ ඇයි කියන්නේ බලතල බෙදීමේ වාසිය.
වාසි. බලමු පළවෙනි එක මොකක්ද? තීරණ ගැනීම කඩිනම් වෙනවා. දැන් මම මෙතන ඉන්නේ මම කියලා හිතනකො මේ ඒ කියන්නේ මේ ඉන්නේ ඒනේ. මේ ඉන්නේ ඒ කියන්නේ මම නම් සියලු බලතල මල් ළඟ තියාගෙන සියලු තීරණ මං ගන්නකොත් මොකද වෙන්නේ? හරිම ප්‍රමාදයි. හරිම අකාර්යක්ෂමයි අසාර්ථකයි. සාර්ථක නෑ ඒක. තේරුණාද? එහෙමනම් තීරණ ගැනීමේ බලතල ඒ අංශවල ඉන්න සෙසු කළමනාකරණයට යන්න ඕනේ. මොකද මේ දැන් B කියන කෙනා මෙතනට ගත්තේ මේ තනතුරට මෙයා තමයි යෝග්‍ය. දැනුම පළපුරුද්දනු ගලපෙන්නේ මෙයා. C කියන කෙනා මෙතනට ගත්තේ මෙයා තමයි මේ වැඩේට යෝග්‍ය. තේරුණාද? එහෙමනම් දැන් ඒ විසින් සියලු බලතල ටික තියාගෙන තීරණ ගණනාවක් ගන්න ගියොත් ඒ තීරණ ගන්න එකක් ප්‍රමාද වෙනවා. ක්‍රියාත්මක කරන තවත් ප්‍රමාද වෙනවා. නමුත් දැන් මෙතනදී කොටසක් මෙයා තීරණය කරනවා, කොටසක් මෙයා ඉක්මන්. එහෙනම් අනිවාර්යයෙන්ම තීරණ ගැනීම කඩනම් වෙනවා. දෙවෙනි එක තමයි පාලනයත් පහසුයි. හරි පහසුයි පාලනේ. දැන් මම විසින් කරන කාර්යයන් 100 ගාණක් නම් මම විසින් ඉටු කළ 100 ගාණෙන් වැරදුනේ මොනවද කියලා හොයාගන්න අමාරුයි. නමුත් මේ වගේ බෙදලා ගියාම දැන් මම නෙවෙයිනේ ගොඩක් කරන්නේ. මම කරන්නේ කොටසයි. B කරන කොටසක්, C කරන කොටසක්. ඒ නිසා තේරෙනවද? අපිට එනම් ඒ වැරදි සිදුවීම් වුණා නම්, අත්වැරදීම් වුණා නම්, දෝෂ වුණා නම් මේව පහසුවෙන් හඳුනගෙන ඒව නිවැරදි කරන්න පුළුවන්. එනම් පාලනේ පහසුයි. ඒ නිසා බලතල පෙවරීම එක අතකට හොඳයි. අනික සියලුම කාර්යයන් කාර්යක්ෂමව හා සඵලදායීව සිදු කරනවා. දැන් මෙතනදී දැන් මෙතන A විසින් මෙන්න මේ B හා C නැතුව B හා C විසින් දියත් කරන තීරණත් නැත්නම් ගන්නා ක්‍රියාමාර්ගත් මෙයාම ගත්තට ඒතර සාර්ථක වෙන්නේ නැහැ. මොකද B කරන්නේ සමහරට B කරන විශේෂේෂ්ඨය වෙනයි C කරන විශේෂේෂ්ඨය වෙනයි. විශේෂේෂ්ඨයන් දෙකක්. ඒ දෙක පිළිබඳවම මෙයාට අවබෝධයක් තිබෙන්න බෑ බොහෝ වෙලාවට. තිබුණොත් හොඳයි. තිබුණ නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් මේ දෙන්න නැතුව කරොත් මෙයාට අනිවාර්යයෙන්ම යම් මෙයාගේ තීරණ වර්ධිනවා අසාර්ථක වෙනවා. එහෙනම් ඒකෙන් වෙන්නේ මොකද්ද? සියලුම කාර්යයන් කාර්යක්ෂමව හා සඵලදායීව සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. නිවැරදිව කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අග්‍ර කළමනාකරුවන්ගේ කාර්යයන් සරල වේ. ඒ කියන්නේ මේ උඩ ඉන්න අය දැන් තවත් මේ ඉන්නවනේ පල්ලෙහාට තේරෙනවද? මේ අග්‍ර කළමනාකරුවන්ගේ කටයුතු සරල වෙනවා. ඇයි? ඒගොල්ලෝ කළ යුතු කාර්යභාරය පල්ලෙහා කළමනාකරුවන්ට යනවා. එහෙනම් ඒගොල්ලෝ රිලැක්ස් වෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා වඩා හොඳ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉතුරු වෙච්ච කාර්යභාරයන් ටික ඉතාම මනවින් වැඩි කාලයක් නාස්ති කියලා දැඩි කැපවීමක් කරලා බොහොම නිවැරදි ආකාරයෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද එයාලගේ බර සැහැල්ලු වෙච්ච නිසා. ඊළඟට සේවක පෙළඹවීම වැඩි වෙනවා. සේවක පෙළඹවීම කියන්නේ මොකද්ද? අභිප්‍රේරණය. ඇයි හේතුව? දැන් බලතල මෙහෙම පල්ලෙහාට දෙනවනේ දැන්. මේ දෙනවා දැක්කම ඒ සේවකෝ කැමති. දැන් පල්ලෙහාම ඉස්තරේ ඉන්න කම්කරු ගැන ඒගොල්ලෝත් කැමති. මොකද ඒගොල්ලෝ හිතනවා බලතල දෙනවනේ. අපිටත් බලතල ලැබෙයි මේ වගේ කියලා. අපිට තව එක ප්‍රොමෝෂන් එකක් ගහපු ගමන් අපටත් බලතල ලැබෙයි. අපි ඒකට කැමති. බලතල ලැබෙනකොට දැනෙන්න ඕනේ. තේරුණාද? දැන් අපිට බලතල ලැබුණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට උඩ මට්ටම දක්වා ස්තර කීපයකින් බලතල ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපටත් ඒ අවස්ථාව කවදාවත් ලැබෙනවා. ඒ නිසා සේවකයෝ ඒකට කැමති. සේවකයෝ තෘප්තිමත්. සේවකයෝ ඒ නිසා ස්වකීය කැමැත්තෙන් මහන්සියෙන් වැඩ කරනවා. කාගවත් බලකිරීමක් නැහැ. අභිප්‍රේරණය. සේවකින් පෙළඹීම කියන්නේ ඒකයි. ඊළඟට අග්‍ර කළමනාකරුවන්ට තම කාලය වෙනත් කාර්යයන් සඳහා යෙදිය හැකියි. අග්‍ර කළමනාකරුවන්ට ඉතුරුනාන කාලේ ඒ ඉතිරි වෙච්ච කාලේ වෙනත් අලුත් කාර්යයකට යොමු කරලා ඒකෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔන්න වගේ හේතු නිසා වාසි නිසා තමයි බලතල බෙදීම වැදගත් වෙන්නේ. එහෙනම් කරුණු 4ක් ඇතුළත් පැහැදිලි කිරීමකට ලකුණු 2ක් දීලා තියෙන ලකුණු භාගයේ වේගින්. පැහැදිලිනේ? දැන් මේක වෙන විදිහකට අහන්න බැරිද? පුළුවන්. අපි එහෙම හිතන්නේ දැන් මම සෑම ප්‍රශ්නයකදීම මම එහෙම පෙරලා අනිත් පැති වලට පරිවර්තනය කරන්න ගියේ නැතු උනාට ඔබ අනිත් පැති වල පරිවර්තන කරලා බලන්න. තේරෙනවද? ප්‍රශ්න නිර්මාණය කරන්න. මේක අහන්න පුළුවන් වෙන විදිහකට. මොකද්ද? බලතල බෙදී දැන් ඇතැම් ව්‍යාපාර අග්‍ර කළමනාකරුවන් සතුව බලතල බහුලව රඳවා ගනිමින් බලතල පැවරීම ඉතාවම මට්ටමින් පවත්වාගෙන යයි. එවැනි තත්ත්වයක් තුළින් ව්‍යාපාරයට ලැබෙන වාසිය අවාසි. එහෙම අහන්න පුළුවන්.
ඒතර අපි වාසි ලියන්න ඕනේ අවාසි ලියන්න දෙක බැගින්. එහෙම නැත්නම් අහන්න පුළුවන් බලතල බෙදීම තුලින් ව්‍යාපාරයක් අත්පත් කරගන්නා ප්‍රධාන වාසි නැත්නම් ප්‍රයෝජන. ඒ තේරෙනවද? ඒ අහන්නේ මේකමයි. බලතල බෙදීම වැදගත් වන්නේ ඇයිදයි කියලා අහන එක තමයි අහන්නේ. බලතල බෙදීම ව්‍යාපාරයකට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? ඒත් මේ උත්තරේම. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2007 අපි ඉස්සෙල්ලා කතා කරේ පැරණිනේ 2007 නව නිර්දේශයට යහපු ප්‍රශ්න. ඒකේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකට අහලා තියෙනවා. හෙන්රි මින්ස්බර්ග් දක්වා ඇති පරිදි කළමනාකරුගේ භූමිකා අන්තර්පුද්ගල භූමිකා තොරතුරු භූමිකා තීරණ භූමිකා යන ශීර්ෂ අර්ථයේ වර්ග කර දක්වන්න. ඒක ලේසියෙන් අපි ඉස්සෙල්ලත් කරන්නේ ප්‍රශ්නේ මතකනේ. අන්තර්පුද්ගල භූමිකා වලට ප්‍රධානියෙකු ලෙස නායකයෙක් ලෙස සංනිවේදකයෙක් ලෙස නැත්නම් සහයෝගීතාව දනවන සංනිවේදකයෙක් ලෙස තේරෙනවද? එහෙම නැත්නම් සහයෝගීතාව ගොඩනගන්නකු ලෙස කියලා අපිට භූමිකා තුනක් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඒ සෑම අවස්ථාවකටම අපිට ලකුණු එක බැගින් දෙනවා. තේරෙනවද? මේක අහන්නේ එක මේක ඇහුවේ එකයි. නමුත් ඔබ එකින් නතර නොවි විභාගෙ දෙකක් ලියුවර කමක් නැහැ කෝකට. තේරෙනවද? දෙකක් මේක උපභූමිකා දෙකක්ම ලියන්න. මේක නෑ ඇහුවේ එකයි. නෑ සෝරි මේක තහල් තියෙනවා. කරුණු දෙකකටනේ. කරුණු සාමාන්‍ය කරුණු එකයි අහන්නේ මේකෙත් අහලා දෙන කරුණු දෙකකට. දෙකකට භාග බැගින් ලකුණු එකයි. දෙකක්ම ලියන්න අනිවාර්යයි. තේරෙනවද? සමහරට එකක් කියලා කිව්වොත් දෙක ලියන්න යන්න එපා. එකක්ද දෙකක්ද කියලා අවිනිශ්චිතං අනිවාර්යයෙන්ම දෙකම ලියන්න. දෙකම ලියන්න. ඊළඟට තොරතුරු භූමිකාවල නියාමනය කිරීම නැත්නම් නියාමකයෙක් නියමුවෙකුගේ කාර්ය කියලා කිව්වට මම මේකට තරම් කැමති නෑ. නියමුවෙක් කියන එකයි නියාමකයි දෙකක් පැහැදිලිව. එතන භාෂා ගැටලුවක් තියෙනවා. ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මොන විදිහට ස්කීම් එක හැදුවා. තේරුණාද? වඩා හොඳ නියාමනය හරි නියාමනය කරන්නෙක් වශයෙන් නියාමකයෙක් වශයෙන් නියමුවෙක් නෙමෙයි නියමුව කියන්නේ ලීඩර් කෙනෙක් ප්‍රධානියෙක්. අනිත් එක තොරතුරු බෙදා හරින්නගේ කටයුතු. තොරතුරු බෙදා හරින්න ලෙස ක්‍රියා කිරීම. අනිත් එක මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ක්‍රියා කිරීම. ස්පෝක්ස් පර්සන් මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාවත් අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ තොරතුරු භූමිකාවටයි. පැහැදිලිනේ? ඒත් කරුණු දෙකට ලකුණු එකක් ලැබෙනවා. ඊට පස්සේ තීරණ භූමිකාව. ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීම. ගැටලු සමතයකට පත් කරන්න නැත්නම් බේරුම් කරුවෙක් වීම. අනික සම්පත් බෙදා හරින්න ලෙස ක්‍රියා කිරීම. අනික කේවල් කිරීම හා ගිවිසුම් වලට ලැබීමට කටයුතු කරන්නෙකු ලෙස. මතකනේ ඉස්සෙල්ලා 2006 පැරණිකටත් ඇහුවා 9කටත් ඇහුවා. ඒ ඔක්කොටම කරුණු දෙකට ලකුණු එක බැගින් ලැබෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 3. පහත් සඳහන් සංකල්ප කෙටියෙන් පැහැදිලි කරන්න. කළමනාකරන අවකාශය span of management මතකනේ කළමනාකරන අවකාශයම තමයි පාලන අවකාශය කියන්නේ. නැත්තම් පාලන විතස්තිය කියන්නේ. තේරුණානේ? නැත්තම් කළමනාකරන විතස්තිය. යම් ප්‍රධානියෙකුට ඍජුවම වාර්තා කරන සහායකයින්ගේ සංඛ්‍යාවයි. යම් ප්‍රධානියෙකුට ඍජුවම වාර්තා කරන. ඒ කියන්නේ වාර්තා කරන එයාට තමයි වාර්තා කරන. එයාගේ තමයි මේගොල්ලෝ පාලනය වෙන්නේ සක්‍රිය වෙන්නේ. යම් ප්‍රධානියෙකුට ඍජුවම වාර්තා කරන සහායකයින් සංඛ්‍යාව. එහෙම නැත්තම් කියන්න පුළුවන් යම් ප්‍රධානියෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුණු සංඛ්‍යාව. ඒත් හරි. යම් ප්‍රධානියෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුණු කරන. එහෙම කිව්වත් හරි. ලකුණු එකක් ලැබෙනවා ඒ නිර්වචනයේට. දෙක තමයි විධාන දීමේ ඒකීයතාවය unity of command මතකනේ විධාන නැත්නම් අන කිරීමේ ඒකීයතාවයනේ අන කිරීමේ ඒකීයතාවය. කියන්නේ ඕකමයි. ඒ කියන්නේ එක් ප්‍රධානියෙකුගෙන් පමණක් අන ලැබීම. one boss concept එක one boss. එක් සේවකයෙකුට අන දිය යුත්තේ එක් ප්‍රධානියෙක් පමණි. සේවකයෙකු එක් ප්‍රධානියෙකුට පමණක් ඒ කියන්නේ බව කියන්නේ උරුගේ. ඒ කියන්නේ මෙහෙමයි. එක් වරකදී එක් සේවකයෙකුට එක් කළමනාකරුවෙක් පමණක් අන ලබා දිය යුතු බව. එක් වරකදී එක් සේවකයෙක් එක කළමනාකරුවෙකුට පමණක් වගකීමට පත්වන බව. එච්චර දෙන්නේ තුන්දෙනු බෑ. දැන් මම ඔබට කළමනාකරුවෙක් වශයෙන් යම්කිසි කාර්යයක් පවරනවා. ඒකම තව කළමනාකරුවෙක් තව එකක් කියනවා. කොහොමද කරන්න බෑනේ. කරන්න බෑ. තේරුණාද? ඒ නිසා එක්වරකට එක් සේවකයෙකුට නියෝගයක් දීලා වැඩක් කරව ගන්න ඕන එක කළමනාකරුවෙක් විතරයි. ඒක තමයි විධාන දීමේ ඒකීයතාවය. නැත්තම් අනක්‍රීමේ ඒකීයතාවය කියලා කියන්නේ. ඊළඟට
ඒකට ලකුණු 1යි. තුන්වෙනි එක විධාන දීමේ දාමේ chain of command. ඉහළ කළමනාකරණයේ සිට පහළ සේවකයන් දක්වා අධිකාරිය අඛණ්ඩව ගලා යන බව. මතකනේ? දැන් ලංකාවේ තියෙන මේ වගේ වනේ. top to bottom management ක්‍රමය නැති මේ වගේ. ඔය වගේ. එහෙමනම් මේ කියන්නේ දැන් බලන්න මේ මෙතන උඩම ඉන්න කළමනාකරුගේ සතු බලතලින් කොටසක් මේ දෙන්නට දෙනවා. මෙයා මේ දෙන්නට දෙනවා. එහෙම නෙවෙයි. එහෙනම් ඒ කියන්නේ ඉහළ කළමනාකරණයේ සිට පහළ සේවකයන් දක්වා අධිකාරිය නොකැඩී ගලා යන බව. මේ ඉඳන් පල්ලෙහාට යන බව. ඒක තමයි යකින් කියන්නේ. ඒකට ලකුණු 1යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3 අයන්න. පාලන ක්‍රියාවලියේ අධියර නම් කරන කලිනුත් ඇහුවන මතකයිනේ. පාලන ක්‍රියාවලිය අධියර. එකක් මොකද්ද? ප්‍රමිති ස්ථාපනය කිරීම. වඩා හොඳයි කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම කරන වඩාත් හොඳයි. කාර්ය සාධනය. කාර්ය සාධනය. මැනීමේ ක්‍රම නැත්තම් ප්‍රමිති කියන්නේ ඒකමයි. මොකද සෑම මිනුම් ක්‍රමයකම තියෙන සීමානින් වලු. සීමානින් වලු තිබෙන එක ප්‍රමිතියක්. තේරුණාද? ක්‍රම නැත්තම් ප්‍රමිති තීරණය කිරීම කියන තමයි කියන්නේ. ප්‍රමිති ස්ථාපනය කියන්නේ ඒකයි. සෑම වැරදි නිවැරදි කිරීමට දාගන්න සෑම ක්‍රමයකම තියෙන එකේ සීමාවක්. එහෙනම් ප්‍රමිතියක් තියෙනවා නම් අපි ඒකට කියන ප්‍රමිති කියලා. දෙවෙනි එක තමයි සත්‍ය ඵල මැනීම. අපි මේ තෝරාගත්ත කාර්ය සාධන මැනීමේ මිනුම් ක්‍රමය එක්ක සත්‍ය ප්‍රතිඵල මැන බලනවා. ඊට පස්සේ සත්‍ය ප්‍රතිඵල හා ප්‍රමිති සංසන්දනය කරනවා. විචලතා ඇතොත් ඒව නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. ලේසි නෝක. රයිට්. එතකොට නම් කරන්න ඕන නිසා පැහැදිලි කරන්න ඕනේ ලකුණු භාගයකින් කරුණු 4 ලකුණු 2ක්ම ලැබෙනවා. ඊළඟට ඒකේ ආ කොටස. පාලන ක්‍රියාවලියේදී යොදා ගනු ලබන ප්‍රතිපෝෂණය යනුවෙන් කුමක් අදහස් කරේද? පාලන ක්‍රියාවලියේදී යොදා ගනු ලබන ප්‍රතිපෝෂණය යනුවෙන් කුමක් අදහස් කරන්නේද? එතකොට දැන් අපි මීට කලිනුත් අපි භාග ප්‍රශ්නයක් කතා කරා ප්‍රතිපෝෂණ මතකනේ. සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙවීමක් කරලා පාලනය කිරීමට ළඟට ගියන් පස්සේ ප්‍රතිපෝෂණ අවශ්‍ය තැන් තියෙනවා. ඒ සමහර දෝෂ තිබෙනවා. ඒ දෝෂ නිවැරදි කරන්න නැවත සැලසුම් කරන්නේටම ගේන්න ඕනේ. සැලසුම් කරන අවස්ථාවටම ගේන්න ඕනේ. ගෙලන්න නැවත ආයෙත් අලුත් සැලසුම් කරන්නයකට ගෙනියන්න ඕනේ. තේරෙනවද? එහෙනම් එකක් තමයි නිමියුමේ ප්‍රමාණය හා ප්‍රතිඵලවල ගුණත්වය විමසා බැලීම. ප්‍රතිපෝෂණයෙන් තමයි අපි තේරුම් ගන්නේ නිමියුම් වල ගුණත්වය. භාණ්ඩාසේව පරිභෝජනය කරලා පාරිභෝගික අපිට දෙන තොරතුරු. තේරෙනවද? අපි ඒගොල්ලන් තොරතුරු ගන්නවා. ගත්තම ඒක තමයි අපේ මොකද්ද ප්‍රතිපෝෂණය වෙන්නේ. ඒගොල්ලෝ කියන නියමයි. මේ භාණ්ඩේ හැමදාම තිබ්බොත් අපි අනිවාර්යෙන් මේ භාණ්ඩේ පාවිච්චි කරනවා. තේරෙනවද? අන්න ඒ වගේ ඒ ප්‍රතිඵල මනින්. එහෙනම් නිමියුම් ප්‍රමාණයයි ප්‍රතිඵල ගුණත්වයයි මනින්න විමසා බැලීමට අනිවාර්යෙන් ප්‍රතිපෝෂණය වැදගත් වෙනවා. දැන් ප්‍රතිපෝෂණයක් නැත්නම් ඒක වෙන්නේ නැහැ නේ. තේරුණාද? දෙවෙනි එක තමයි විචලනයක් සිදු වී ඇතනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේදී එම තොරතුරුද පදනම් කර ගැනීම. විචලනයක් වෙලා තියෙනවා නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නකොට අරකට පදනම් කර ගන්න. තේරෙනවනේ? ඊළඟට විචලනයක් සිදු වී නැතිනම් වුවද එම තොරතුරුද සැලසුම් කිරීම සඳහා හෝ පාලන ක්‍රියාවලියේ සාර්ථකත්වය ඇගීම සඳහා යොදා ගැනීම. එනම් විචලනයක් සිදු වී නැතත් ඒ තොරතුරු පවා සැලසුම් කිරීමටයි පාලන ක්‍රියාවලිය කියන අවස්ථා දෙකට දෙන්න ඕනේ. තේරෙනවද? මොකද ඒගොල්ලන්ට විනිවිද පේන්න ඕනේ කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල සැලසුම් වලට අනුව සිදුවන්නේදයි සොයා බැලීම මෙහි සමස්තයක් කියලා කියනවා. ඒ කියන්නේ මේ අපි දැන් පොයින්ට්ස් වලින් පෙන්නුවට තනි උත්තරයක් ලියන්නේ මේකයි. තේරෙනවද? නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල සැලසුම් වලට අනුකූලව සිදු වන්නේද සොයා බැලීම මෙහි සමස්තය කියලා කියන්නේ ඒකයි. එහෙමනම් කරුණු තුනෙන් දෙකක්වත් ඇති පිළිතුරකට ලකුණු 1යි. නැත්නම් ලකුණු 0යි. ලකුණු 0යි. කොච්චර ලිව්වත්. ඊළඟට 4 රෝම ඉලක්කම් 2 මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය හඳුන්වනවා. මතකනේ? centralization and decentralization. මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය. ලේසි එක. මධ්‍යගතකරණය කියන්නේ තීරණ ගැනීමේ සියලු බලතල ඉහළ කළමනාකරණය සතු වීම. තීරණ ගැනීමේ බහුතර හෝ සියලුම බලතල ඉහළ කළමනාකරුවන් තමයි ගිහිලා තියෙන්නේ.
තේරුණාද? 15ට මුකුත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම එතන තියෙන ඒකාධිපති පාලන ක්‍රමය. අනිත් එක විමධ්‍යගතකරණය වෙන්නේ අරිට හොඳ පැත්තක් වාසිදායකයි. තීරණ ගැනීම බලතල ඉහළ මට්ටම් වල සිට පහළ මට්ටම් වලටත් බෙදහැරීමත ලබා දී. ඉහළ මට්ටම් තීරණ ගැනීම බලතල ඉහළ මට්ටම් වලට විතරක් කියලා වෙන් කරන්න බෑ. ඉහළ මට්ටම් වලට දෙන තීරණ නැත්නම් තීරණ ගන්න ලබා දෙන අයිතිවාසිකම් බලතල සියල්ලම පහළ මට්ටම් වලට අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඕන. ඒක තමයි විමධ්‍යගතකරණය කියන්නේ. තේරෙනවද? එතකොට දැන් සමහර ආයතනවල අපි තුමු කළමනාකරණ මට්ටම් 5ක් විතර දක්වාම බලතල දීලා තියෙනවා. එහෙනම් ඒක විමධ්‍යගතකරණය. සමහර මට්ටම් වල টොප් මැනේජ්මන්ට් ලෙවල් එකේ විතරයි. টොප් මැනේජ්මන්ට් අග්‍ර කළමනාකරණ ලෙවල් එකේ ඉන්න අයට විතරයි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙම බෑ. තීරණ ගැනීම බලතල ඉහළ මට්ටම් වල සිට පහළ මට්ටම් වලට බෙදලා යන්න ඕන. ඊට පස්සේ අපි බලමු ඒකටත් ලකුණු 1. ඒකට ලකුණු භාගයයි. මේ දෙකටම තමයි භාග බෙගින් ලකුණු 1. එකම ප්‍රශ්න උත්තර දෙක නෙමෙයි. ඊළඟට ආයන මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ වාසි දෙක බැගින් සඳහන් කරන්න. මුලින්ම මධ්‍යගතකරණයේ වාසි කියලා ලිව්ව පැහැදිලි. ඒතකොට පරීක්ෂකවරුන්ට උත්තරපත්‍රය අතර ගත්ත ගමන් මොකද වෙන්නේ? හොඳට මේක පේන්න ගන්නවා. ළමයට හරි භක්තියක් ඇති වෙනවා. හරි නීට් මේ ළමගේ වැඩ පිළිවෙලයි කියන හැඟීම එනවා. තේරෙනවද? මධ්‍යගතකරණයේ වාසි කියන්නේ තීරණ ඉහළ කළමනාකරුවන් අතර අඳවගෙන ක්‍රියාත්මක කරන එක. එක වාසිය මොකද්ද? පොදු තීරණ ගැනීම ඉක්මන් වීම. පොදු තීරණ ගැනීම ඉක්මන් වෙනවා. තේරෙනවද? අනික පිරිවැය අඩු වෙනවා. ඇයි හේතුව? සුපරීක්ෂකෝ අඩු වෙන පාවිච්චි කරන පිරිවැය අඩු වෙනවා. ඔව්. ඊළඟට තීරණවල ඒකීතාවය. යුනිෆෝමිටි කියන එක. මේකත් මධ්‍යගතකරණයේ වාසියක්. ඇයි? උඩ ඉන්න එක කළමනාකරුවෙක් නැත්නම් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි තීරණ ගන්න. ඒතර ඒ ගන්න තීරණ ඒකීයතාවය ආරක්ෂා වෙනවා. ඒකමතික තීරණයන්නේ ඒකමතිකයි. ගැටුම් නැහැ. නමුත් විමධ්‍යගතකරණයේදී තීරණ පහළ මට්ටම් වලටත් යනවා. එතකොට එක මට්ටමක ඉන්න කළමනාකරුවෙක් එක විදියක තීරණයක් ගන්නවා අනිත් එක තව විදියක් ඒකීයතාවය නැ වෙනස් වෙනවා. මේක ඒක වාසි ඒකීයතාවය තියෙනවා. ඊට පස්සේ ආනේ මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ වාසි විතරයි. එහෙනම් මධ්‍යගතකරණයේ වාසි තුනෙන් දෙකක් ලිව්වම ලකුණු භාගයෙන් ලකුණු එකක් ගන්න පුළුවන්. ඊළඟට විමධ්‍යගතකරණෙත් වාසි දෙකක් ලිව්වම ලකුණු භාගයෙන් ලකුණු එකක් ලැබෙනවා. පළවෙනි වාසිය තමයි සහභාගීත්ව කළමනාකරණය. මේක තේරෙනවද? සහභාගීත්ව කළමනාකරණය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් කළමනාකරණ මට්ටම් මේ වගේ තියෙනවා කීපයක්. මම මේ නිල් පෑනෙන් රවුම් කරන්නේ කළමනා එක එක මට්ටමවල කළමනාකරු. හරිනේ? කළමනාකරු කියලා හිතන්න. ඔව්. දැන් මේ මෙයාට සේවකු ඉන්න කීපෙද මේ? වගේ ඉන්නවා. එතකොට මේ උඩම ඉන්න කළමනාකරුගේ තමයි සම්පූර්ණ බලතල තියෙන අධිකාරිය. එයාගේ කොටස් ඒකෙන් කොටස් දෙකක් මේ දෙනවා. මෙයා එකෙන් මේ දෙනවා. තේරෙනවද? එහෙනම් මේ යට ඉන්න දැන් මට්ටම් 1 2 3 4 5 6 7 කළමනාකරු 7 දෙනෙක් ඉන්නවා. තේරෙනවද? මේ 7 දෙනාම තීරණ ගන්න සහභාගී කරගන්නවා. 7 දෙනාටම බලතල දෙදී. ඇයි විමධ්‍යගත කරලා තියෙන්නේ? 7 දෙනාම ඒකාබද්ධව සම්බන්ධ වෙලා සම්බන්ධ කරගෙන තමයි තීරණ ගන්න. එහෙනම් මේ තීරණ මොකද වෙන්නේ? සාමූහිකයි. එහෙනම් මේ 7 දෙනාම තීරණ ගන්න සහභාගී වෙච්ච අර්ථයෙන් තමයි සහභාගීත්ව කළමනාකරණය කියලා මේ concept එක කියන්නේ. වාසිය. සහභාගීත්ව කළමනාකරණය කියන්නේ ඒකයි. තේරුණාද? දැන් මධ්‍යගත කරන සමහර මෙන්න මේ තුන් දෙනා විතරයි. එහෙනම් හැමෝම සහභාගී වෙලා නැහැ. ඒක සහභාගීත්ව නෙවෙයි. මේක පැහැදිලිවම සහභාගීත්ව කළමනාකරණයක් වෙනවා. හැමෝගම දායකත්වයෙන් සමෝදානිත්වයෙන් තමයි වෙන්නේ. දෙවෙනි එක තමයි සේවක අභිප්‍රේරණය. සේවක කමිටු මේ වැඩේට. සේවකයෝ දන්නවා අපිටත් chance එකක් ඒවයි. මේක දැන් අනිවාර්යයෙන්ම පහළ මට්ටමට දෙනවනේ නම් අපිටත් chance එකක් ඒ. අපිත් තව අවුරුද්දක් දෙකක් ගියාම කොහොම ප්‍රොමෝෂන් එකක් ගහනවනේ අපට අනිවාර්යයෙන් මේක හම්බ වෙනවා. හරිම සතුටෙන් තෘප්තියෙන් තමයි වැඩ කරන්නේ. ඊළඟට තීරණ ක්‍රියාත්මක කිරීමක් පහසුයි. තීරණ ක්‍රියාත්මක කිරීමක් පහසුයි. දැන් මෙයාට ඔක්කොම තීරණේ ක්‍රියාත්මක කරනවට වඩා මෙයාට පුළුවන් මෙයා ලැබුව මේ තීරණ ටික ක්‍රියාත්මක කරනවා. මෙයා ලැබුව තව කොටසක්. මෙයාලු තව කොටස. ඒ නිසා එක එක කළමනාකරුවට පැවරෙන රාජකාරීන් තා පහසුවෙන් ඉෂ්ට කරන්න පුළුවන්කම
ලැබෙනවා. අනික ඉහළ කළමනාකරුවන්ගේ කාර්යභාරය සැහැල්ලු වීම. ඉහළ කළමනාකරුවන්ගේ වැඩ අඩු වෙනවා. ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම නිෂ්පාදන කටයුතු වගේ මූලික මෙහෙයුම් කටයුතු ගුණාත්මකව කරන්න තවත් වැඩිපුර කාලය යොදවන්න. ඔය වගේ මේකෙත් වාසි දෙකකට ලකුණු භාගෙමින් ලකුණු එකක් දුන්නා. පැහැදිලිනේ? රයිට්. ඔව්. එතකොට දරුවනේ අපි අද දවසේ කතා කළ පාඩම් පරිච්ඡේදයනොත් 2007 විශේෂයෙන්ම 2007 පැරණි නිර්දේශය 2007 නව නිර්දේශය කියන ප්‍රශ්න පත්‍ර දෙකේම වෙච්ච කළමනාකරන ගැටලු සාකච්ඡා කළා. ඔබ දැක්ක සමහර ගැටලු නව පැරණි නිර්දේශ දෙකේම පොදුවේ අහලා තියෙනවා. අපි ඒකිනුත් අපි විශ්ලේෂණාත්මකව කතා කරා. සමහර ප්‍රශ්න වලින් අපි ඒ ප්‍රශ්න නැවත ප්‍රතිනිර්මාණය කරලා වෙනත් ආරේක ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරා. විශේෂයෙන්ම පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන පිළිවෙල ගැන අවධාරණය කළා. එතකොට අපි දන්නවා දැන් මේ වන විට ඔබ කළමනාකරන ඒකකේ තුලින් යොමු වෙන ප්‍රශ්න වලට බොහොම සැහැල්ලුවෙන් විශ්වාසයෙන් ලියන්න මානසිකත්වයේ 100%ක්ම කෙසේ වෙතත් 75ක් 80ක්වත් හදාගෙන ඇති. තවත් අපි ඉදිරි පාඩම් පරිච්ඡේද කීපයකින්ම මේ වෙන විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ආදර්ශ ප්‍රශ්න කතා කරනවා. ඒ කතා කරද්දී 100%ක් නෙවෙයි 150ක්ම 200ක්ම ඔබට අනිවාර්යයෙන්ම විභාගෙ කොයි මොහොතේද එන්නේ. මම හරි ආසාවෙන් මේ විභාගෙ ලියනවා. විශේෂයෙන් මම කළමනාකරන පාඩමේ එකක්වත් අත්තරින්නේ කියන මානසිකත්වයෙන් විශ්වාසයෙන් ඔබට දැන් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි මේක ඉතිරි ප්‍රශ්න සාකච්ඡාව ලබන පාඩම් පරිච්ඡේදයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.